තරංගායාමය පිළිවෙලට ගත්තොත් කොහොමද එන්නේ? තරංගායාම පිළිවෙල ගත්තොත් මේ 1 2 3 4 තියෙනවා. බලන්න එකේ රූප සටහනේ එකේ තරංගායාමයේ අඩුද වැඩිද? 1යි 2යි වැඩිනේ. තුන්වෙනිය යනවා මෙහෙම. දෙවෙනිය යන්නේ මෙන්න මේ වගේ එකක. පළවෙනිය යන්නේ කොහොමද? එයා යන්නේ මෙන්න මේ වගේ එකක. තව එක්කෙනෙක් ඉන්නවා. එයා යන්නේ මෙන්න මේ වගේ එකක. හරි. ඔන්න ඔය විදිහට සෙට් එකක් ඉන්නවා. කරගන්න මේගොල්ලන්ගේ කවුද කියලා මෙයා 1 මෙන්න මෙයා 2 ඊපස්සේ එයා 3 4. දැන් මේකේ වැඩිම එක්කෙනා කවුද තරංගායාමේ? තරංගායාමේ වැඩි කියලා කියන්නේ ශීර්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර දුර වැඩිම එක්කෙනා. මෙතන ශීර්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර දුර වැඩිම එක්කෙනා කවුද? 4. ඒතර තරංගායාමේ වැඩිම එන්නේ 4. ඊළඟට එන්නේ 3. ඊට පස්සේ අඩුම එක්කෙනා වෙන්නේ කවුද? 2 1 2 දෙන්නම ගත්තොත් බලන්න 1 2 දෙන්නම ගත්තොත් මොකද වෙන්නේ? 1 2 දෙන්නගෙම තරංග ආයාම සමාන ඒගොල්ලෝ වෙනස් වෙන විස්තරය. එහෙනම් 1යි 1 සමානයි 2යි. ඊතර සෙට් එක ওই විදිහට තමයි වෙනස් වෙන්නේ. තරංග වේගය හොයන්නේ කොහොමද? මොකක්ද සම්බන්ධතාවය? මම කියලා දෙනවා සමාන අත්‍යද ලක් කර ඇති තන්තුවක් කියලා. මොකෙන්ද හොයන්නේ තරංගවල වේග? මොකද යොදාගන්නේ? මම මේ ගණන් ටික දුන්නේ ඔයගලන්ට සමීකරණෙම ඔක්කොම ආයෙ බලලා මතක් කරගන්නත් එක්ක. එතකොට හොඳයිනේ. කියන්නේ. මොකක්ද දෙන සමීකරණය? v සමානයි වර්ගමූල t බෙදීම a rho. මේකත් ගන්න පුළුවන්. තව එකක් ගත්ත හැකි. a rho වෙනකොට ඕනනම් m dot කියලා ගන්න පුළුවන්. ඒකක දිගක ස්කන්ධය m dot කියන්නේ. v සමානයි ඔය සමීකරණ දෙකම හරි. දැන් මෙතන බලන්න පළවෙනි එක්කෙනාගේ ආතතිය, දෙවෙනි එක්කෙනාගේ ආතතිය, තුන්වෙනි එක්කෙනාගේ ආතතිය, හතරවෙනි එක්කෙනාගේ ආතතිය සමාන ආතතියට ලක් කර ඇති මේ තන්තුවල වෙනම අවස්ථාවලදී තරංග ගොඩනගන ලදී. එහෙමනම් මොකද වෙන්න ඕනේ තරංග වේගය? මේ ආතතිය වෙනස් වෙන්නේ නැහැ. a rho කියන ඒවා වෙනස් වෙනවද? a rho කියන ඒවා වෙනස් වෙනවද? a rho කියන ඒවා වෙනස් වෙනවද? තන්තු වර්ගයේ කිසි වෙනසක් නැහැ. හැම තන්තුවම එකම ආතතිය තියෙන්නේ. එහෙමනම් මේ හැම එක්කෙනාගේම ප්‍රවේග මොකද වෙන්නේ? 1 2 3 4යි. v1 සමානයි v2 සමානයි v3 සමානයි v4. ඊපස්සේ අංක 3 කෝණික සංඛ්‍යාතය. කෝණික සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? ඔමෙගා කියලා ගන්න පුළුවන් නේ. ඔමෙගා සමාන කවුද? 2π බෙදීම t. දැන් කෝණික සංඛ්‍යාත අනුපිළිවෙලට ගත්තොත් කොහොමද දෙන්නේ එතකොට? බෙදීම t කොහොමද දෙන්නේ? පළවෙනි එක්කෙනාගේ, දෙවෙනි එක්කෙනාගේ, තුන්වෙනි එක්කෙනාගේ. ආවර්ත කාල. පළවෙනි එක්කෙනාගේ ආවර්ත කාලය ගැන මොකද කියන්න තියෙන්නේ? ඒ ආවර්ත කාලය බොහොම අඩුයි. දෙවෙනි එක්කෙනාගේ ආවර්ත කාලය යාට සමානයි. තුන්වෙනි එක්කෙනාගේ ආවර්ත කාලය
මොකද වෙලා තියෙන්නේ? අර වගේ දෙගුණයක් වෙනවා. හතරවෙනි එක්කෙනාගේ ආවර්ත කාලය ඒ වගේ සිව් ගුණයක් වෙලා තියෙනවා. එහෙමනම් අඩුම එක්කෙනා කවුද? අඩුම දෙන්නෙක් ඉන්නවා. එන 1 සමානයි 2යි ඔමෙගා 1 ඊට පස්සේ ඔමෙගා 3 ඊට පස්සේ ඔමෙගා මෙහෙම නෙමෙයි දෙන්නේ පිළිවෙල. A ගේ ඊතලයේ කොහෙටද යන්නේ? B ගේ ඊතලයේ කොහෙටද යන්නේ? ඊතල සෙට් එක කොහොමද එන්නේ? අංක 2. A B C D E කොහෙටද යන්නේ? අංශු චලනය වෙන්නේ කොහෙටද? මේක සලකන්න තීරයක් තරංගයක් කියලා. අන්වායම් තරංගයක් නෙමෙයි මේක තීරයක් තරංගයක් කියලා සලකන්න. එතකොට තරංගය ගමන් කරනවා මේ පැත්තට. කවුරුත් හදලා නැද්ද? විලෝචන? මේක කියන්නේ එන පැති ටික A B C D E ඊතලේ උඩටද ඊතලේ පහළට දෙන්නේ? ABC උඩට ABC උඩට D පහළට B පහළට. අනිත් දෙක ABC උඩට D පහළට E පහළට E පහළට. ABC උඩට D පහළට E පහළට කිව්වා. හරි. බලමු. කොහොමද ඒක ගන්නෙ? මේක ගන්න බොහොම සරල ක්‍රමයක් තියෙනවා. මේ විදිහට තියෙනවා නම් මේ තරංගේ මෙයාගේ A කියන්නේ මෙයා මේ ඉන්නේ A B ඉන්නේ B මෙතන ඊපස්සේ D මෙතන නැවත E මෙතන C මෙතන. ඉතින් මේක බොහොම සරල විදිහකට ගත්ත හැකි. ඊතලෙ මෙහෙට දාලා තියෙන නිසා අපිට පුළුවන් මේ වගේම මීට සමාන තව තරංගයක් මේ පැත්තට පොඩ්ඩක් එහාට කරලා ඇඳ ගන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් පොඩි නිර්මාණයක් කරගන්න. හරි. මේ නිර්මාණය කරගත්තාම මොකද වෙන්නේ? අපිට පුළුවන් A කියන එක්කෙනා කොහෙට යනවද? B කියන එක්කෙනා කොහෙට යනවද? D කියන එක්කෙනා කොහෙට යනවද කියලා හොයන්න. බලන්න. දැන් අපි නිර්මාණය කරගත්ත තැනට ඊතල ටික අඳිමු. A එක්කෙනා යන්න ඕනේ මේ කඩේරිය වලින් දැක්වෙන එක්කෙනාට ලං වෙන්න A එක්කෙනා උඩට යන්න ඕනේ. B එක්කෙනාත් උඩට යන්න ඕනේ. Cත් උඩට යන්න ඕනේ. D පහළට යන්න ඕනේ. කඩේරිය හමු වෙන්න නම් ඊට මොකද වෙන්න ඕනේ? ඊට මොකද වෙන්න ඕනේ? මම පොඩ්ඩක් තව මේක එහයින් අඳින්න ඕනේ. ඊත් එතනින් පැන්නා. හරි. ඊත් පහළට යන්න ඕනේ. මෙයත් පහළට යන්න. හරි. මොන විදිහට තමයි ඒක ගන්නෙ? සරලව පොඩ්ඩක් මේ හැඩතලයේම චුට්ටක් එහාට කරලා ඇඳගන්න. එතකොට අපිට හොයාගත්ත හැකි
කොයි දිශාවටද අංශු චලනය වෙන්නේ කියලා. හරි. මේක තමයි විදිහ මේක මම දීලා තියෙනවා කරන්න හැටි. තන්තුවක් කෙලවරකින් පෙන්වන ලද අතර අටවන උපරිතානය සඳහා ඇතිවන්නේ කීවන ප්‍රසංවාදයේද? තන්තුවක් කොනකින් පෙළද්දී මොකක්ද යන රටාව? ප්‍රසංවාදයි උපරිතානයි අතර කොහොමද යන්නේ රටාව? තන්තුවක් කෙලවරකින් පෙළද්දී තියරි එක පොතේ තියෙනවා. හරි. කොහොමද කෙලවරකින් පෙළද්දී පළවෙනි එක ඇති වෙනවා? මේක පළමු උපරිතානය. පළමු උපරිතානය කියලා කියන්නේ කීවෙනි ප්‍රසංවාදයේද? පළමු ප්‍රසංවාදය. කොනකින් පෙළන අවස්ථාවේදී. හරි. ඊට පස්සේ දෙවන උපරිතානය එනවා. එයා ඉන්නේ කොහොමද? මෙන්න මෙහෙම. දෙවන උපරිතානය දෙවන ප්‍රසංවාද. ඊට පස්සේ කවුද එන්නේ? තුන්වන උපරිතානය තුන්වන ප්‍රසංවාද. ප්‍රසංවාද කියලා කියන්නේ මොකද්ද? ප්‍රසංවාද කියලා කියන්නේ මොකද්ද? පළමුවෙනි ප්‍රසංවාදය දෙවන ප්‍රසංවාද තුන්වන ප්‍රසංවාදය කියලා කියන්නේ මොකද්ද? මේක සංඛ්‍යාතය ගැන දැක්වෙන මිම්මක්. ප්‍රසංවාද වලින් දැක්වෙන්නේ සංඛ්‍යාතයේ අගය. ඒ කියන්නේ පළවෙනි මෙයාව කෘතකම්පණයෙන් අනුනාද වෙන පළමු අවස්ථාව තමයි පළමු ප්‍රසංවාදය වෙන්නේ. එතකොට දෙවන ප්‍රසංවාදය තුන්වන ප්‍රසංවාදය කියන එකේ අදහස වෙන්නේ ඒ වගේ කී ගුණයක් වෙනවද ඊළඟ අවස්ථාවවලදී මෙයා අනුනාද වෙන්න. පළමු එක්කෙනා වගේ කී ගුණයක්ද කියන එක තමයි 2 3 4 5 6 7 8 ප්‍රසංවාද කියන එකේ අදහස එන්නේ. පළමු මූලික අවස්ථාවෙන් මෙයා කොච්චර සංඛ්‍යාතයක් දීලා මෙයාව අනුනාද කළොත්ද 2 3 4 5 6 7 8 ඇති වෙන්නේ කියන එක තමයි මේ ප්‍රසංවාද කියන එකේ අදහස. නමුත් උපරිතාන කියන අය පිළිවෙලට ඇති වෙන්නේ එයා පළවෙනි උපරිතානේ දෙවෙනි උපරිතානේ තුන්වෙනි උපරිතානේ කියලා අපි හඳුන්වනවා. දැන් මේක අහනවා කීවන ප්‍රසංවාදයේද කියලා. අටවන උපරිතානේ එතකොට කීවන ප්‍රසංවාදයේද වෙන්නේ? ඔයාලට පිළිවෙල පේනවා. 1ට 1යි 2ට 2යි 3ට 3යි. එහෙනම් 8ට කීයද? 8යි. 8යි. ඔව්. ඊට පස්සේ මූලික අවස්ථාවේදී කෘතකම්පන සංඛ්‍යාත හර්ට්ස් 200යි නා. මේ අවස්ථාවේ කෘතකම්පන සංඛ්‍යාත කීයද එන්නේ එතකොට? පළවෙනි අවස්ථාවේදී හර්ට්ස් 200යි නා. මේ අවස්ථාවේදී 200 වතාවක් 8යි. 1600යි 1600යි හර්ට්ස් කියලා නේද එන්න ඕනේ. පළවෙනි අවස්ථාව වගේ 8 ගුණයක්. ඔයගලන්ට පේනවද දැන් ලියපු එකේ සයිස් එක? කීයද එන්න ඕනේ? පළවෙනි අවස්ථාවේ 200යි ඒ වගේ 8ක්. 200 වගේ 8 ගුණයක්. කීයද එතකොට? 8 වරක් 2 16යි 1600යි මේ ප්‍රසංවාද ගන්න 10ක් දක්වා වැඩි කලේ නම් කෘතකම්පකයේ සංඛ්‍යාතය කෘතකම්පනයේ තරංග ආයාමයේ පෙරාගයට වඩා අඩුද වැඩිද? සංඛ්‍යාතය අඩුද වැඩිද? ප්‍රසංවාද ගන්න 10කට වැඩි කරන්න නම් කම්පනයේ සංඛ්‍යාතය අඩුද වැඩිද කරන්න ඕනේ. සංඛ්‍යාතය වැඩි වෙනවා. නමුත් සංඛ්‍යාතය වැඩි වෙන්න තරංග ආයාමයට මොකද වෙන්නේ? තරංග ආයාමය අඩු වෙනවා. හරි. තරංග ආයාමය අඩු වෙනවා සංඛ්‍යාතය වැඩි වෙනවා. පහ 6 7 පහ නම් ලේසි
පහට ආදේශයක් තියෙන්නේ නිකන් සරල ආදේශයක්. දිග මීටර් 4යි කියනවා. තන්තු ස්කන්ධ ක්‍රම 10යි කියනවා. තන්තු තුළ නිව්ටන් 200ක ආතතියක් තියෙනවලු. 6 ඒ තන්තුව ඒ තන්තුව හා B තන්තුව එකිනෙකට මාන වෙනස් අමුද්‍රව්‍ය දෙකකින් තනායත මොන හරි ද්‍රව්‍ය දෙකකින් හදලා තියෙනවලු. පළවෙනි ප්‍රශ්නේ අහනවා ඒ තන්තුවේ රේඛීය ඝනත්වය B තන්තුවේ රේඛීය ඝනත්වය මෙන් දෙගුණයකි. මොකද්ද රේඛීය ඝනත්වය කියලා කියන්නේ? ඔයගොල්ලෝ ඝනත්වය දන්නවා. මොකද්ද රේඛීය ඝනත්වය කියලා කියන්නේ? මේක දන්නේ නැති අය කොහෙන් හරි දාගන්න පොතේ පැත්තකින්. රේඛීය ඝනත්වය කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ඝනත්වය ගන්නෙ කොහොමද? සාමාන්‍ය ඝනත්වය ගන්නෙ ස්කන්ධය බෙදීම පරිමාව. හරි. ස්කන්ධය බෙදීම පරිමාව. මේක දන්නේ නැති අය දාගන්න. ස්කන්ධය මේක පරිමාවනේ. රේඛීය ඝනත්වය කියලා කියන්නේ මොකද්ද? රෝ පරිමාව කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා? දිග වැඩි කිරීම වර්ගඵලය කියලා අපිට ගත්ත හැනේ පරිමාව. අපිට පරිමාව ගත්ත හැකි දිග වැඩි කිරීම වර්ගඵලය කියලා. සිලින්ඩරයක් වගේ ගත්තොත් එහෙම ඒ සිලින්ඩරේ වර්ගඵලයේ වතාවක් දිග අපිට එනවා පරිමාව කියලා. රේඛීය ඝනත්වය කියන එක අදහස රේඛීයව මේ ගන්න ඝනත්වයක් ගැන අදහසක් තියෙන්නේ. එතකොට අපි ගන්න ඕනේ පරිමාව නෙමෙයි. මෙන්න මේ L කියලා කියන්නේ දිග. මොකක් හරි දෙයක දිග විතරයි අපිට එතකොට අදාළ වෙන්නේ. අපිට මෙතන ගත්ත හැකි m බෙදීම L කියලා. රේඛීය ඝනත්වය කියන එකේ අදහස ඕක. ඒතර ඒක kg m ඍණ 1. හරි. ඔක මතක තියාගන්න. කෙලවරක් සංයුත නලයක් තුල වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය 250යි හර්ට්ස් විය. 250යි ms ඍණ 1යි. තප්පරයට මීටර් 250ක් විය. එක් කෙලවරක් සංයුත නලයක් තුල වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය තප්පරයට මීටර් 250ක් විය. මෙම ධ්වනි තරංගය මගින් ඇති කරන මූලිකයේ සංඛ්‍යාතයත් පළමු හා දෙවන උපරිතාන මගින් ඇති කරන සංඛ්‍යාතයත් ගණනය කරන්න. රූප සටහන් ඇඳලා එක් කෙලවරක් සංයුත නලයක් තුල ධ්වනි තරංග වල හැසිරීමේ රූප සටහන ඇඳලා තමයි ඔයගොල්ලෝ මේකේ උත්තර වලට යන්න ඕනේ. සමීකරණ ලියලා උත්තර වලට යන්න. දාගන්න වරහන් ඇතුලේ එම නලයේ දිග මිලිමීටර් 80ක් වේ. ලැම්ඩා ගගේ අපිට ගත්ත හැකි L ඇසුරෙන් කොහොමද L ඇසුරෙන් ගන්නෙ? අපි දන්නවා මූලික හැඩතලය මේක කියලා. මේ මූලික හැඩතලේ එන්න නම් මෙයා කවුද? මේ ලැම්ඩාගෙන් සම්පූර්ණ එක්කෙනෙක් මෙහෙම ඇන්දොත් එහෙම එයාගෙන් හතරෙන් එක කොටසක් තමයි මෙතන තියෙන්නේ. සම්පූර්ණ තරංගයක් ඇන්දොත් එයා මේ තියෙන කොටස වගේ 4 ගුණයක් වෙනවා. එහෙමනම් සම්පූර්ණ තරංගේ තරංගය මේ ලැම්ඩා. එහෙනම් ලැම්ඩා බෙදීම 4 කොටස් 1යි මෙයා ගාව තියෙන්නේ. ඒ දිග සමාන වෙනවා කාටද? සිම්පල් L. ආසන්න වශයෙන්. හේතුව තමයි මම ගිය සතියේත් කතා කළා වෙලාන්ත දෝෂ කියලා දෙයක් තියෙනවා කියලා නලවල. ලැම්ඩා සමානයි 4යි L කියලා එනවා. V යට 4යි L. V 250යි. හතර වතාවක් L මන් දුන්න 80ක් කියලා. මන් දුන්නේ 80 සෙන්ටිමීටර 80ක්. 80යට 100. 80ට බෙදීම 4. හය උඩට එනවා 20 වරක් 5 100යි 20 වරක් 4නේ. හරි.
20 වරක් 5 100යි 20 වරක් 4 80යි. මම මේ දෙක 20ෙන් බෙදනවා. එතකොට 4යි 5යි. 5 උඩට යනවා 4 යට ඉන්නවා. 5 වරක් 250 කියන්නේ 1250යි. 1250 බෙදීම 16ක්. මේක බෙදෙන්නේ නැද්ද? 1125 බෙදීම 8. බෙදෙන්නේ නැහනේ. 8 වරක් 1 8යි. 3යි 8 වරක් 4 32යි. බිංදුවයි 8 වරක් 40. 8 වරක් 1 8යි 3යි 8 වරක් 4 32යි. 8 වරක් 48යි. 6යි 2යි 5යි. මූලික සංඛ්‍යාතයට. දෙවෙනි අවස්ථාවට කවුද එන්නේ? මේක 3ෙන් වැඩි වෙන්න ඕනේ. කියන්නේ පළමු පරිතාණයට මේක 3ෙන් වැඩි වෙනවා. තුන්වෙනි අවස්ථාවට දෙවන උපරිතාණයට මේක 5න් වැඩි වෙනවානේ. දාගන්න මාතෘකාව දෙකෙලවර විවෘත නලවල ගොඩනැගෙන ස්ථාවර තරංග. මෙන්න මේ වගේ එක්කෙනෙක් ගත්තොත් මේ පැත්තෙන් උත් කට ඇරලා මේ පැත්තෙන් උත් කට ඇරලා. ඉතින් එහෙම අවස්ථාවකට තමයි අපි මේ දෙකෙලවර විවෘත නලයක් කියලා කියන්නේ. දැන් මේක ඇතුලේ ස්ථාවර තරංග අපිට ඇති කරන්න පුළුවන්. හේතුව තමයි මේකේ ඇතුලේ වාතය අන්තර්ගත වෙන නිසා. හරි. දැන් මෙතන වෙන දේ තමයි මේ වගේ ස්ථානයක ඇත්තටම අපිට ස්වභාවික අවස්ථාවේදී අනුනාද කළ ඉවරලා මේක තේරුම් අර හරියට නිකන් ඇඟට දැනෙන්නේ නැති අවස්ථාව. හරි. නමුත් අපිට ඒක අඳින්න පුළුවන් ඉතින් තියරිටිකලි මෙහෙම වෙනවා කියලා. මොකද අපිට ඒක කණෙන් අහන්න පොඩ්ඩක් අමාරුයි අවස්ථාව. මොකද්ද අපිට ගන්න පුළුවන්? මෙයාගේ මේ දෙපැත්තේ ස්ථාන දෙක හැමතිස්සෙම ප්‍රස්පන්ද ඇති වෙනවා කියලා අරගෙන අපිට පුළුවන් මෙයාගේ හැඩතලය නිර්මාණය කරන්න මූලිකයයි පළමු පරිතාණයයි දෙවන උපරිතාණ හැඩතල නිර්මාණය කරන්න පුළුවන් දෙකලවර විවෘත නල සඳහා. නමුත් ඇත්තට මේක අහලා හොයන්න අමාරු අවස්ථාවක්. මොකද මේකේ කරන්නේ අනුනාදයනේ. අනුනාදය අපිට කනට එච්චර මෙතන මේ අවස්ථාවේ ලොකුට ගෝචර වෙන්නේ නැහැ. බලමු අපි ඒක. මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. පළමු අවස්ථාව අපි ගත්තොත් මූලිකයේ මෙන්න මේ වගේ හැඩයක්. මේකේ දිග L වෙච්ච දෙකලවර වෘත්ත නලය. ඊළඟ අවස්ථාව ගත්ත හැකි. ඊළඟ අවස්ථාව අපිට ගත්ත හැකි. මෙහෙම තියාගෙන මෙහා දෙපැත්තේ මං කිව්ව හැමතිස්සෙම හැදෙන්න ඕනේ කාවද? හැමතිස්සෙම දෙකලවර හැදෙන්න ඕනේ ප්‍රස්පන්ද. එහෙනම් දෙපැත්තේ ප්‍රස්පන්ද දෙකක් හැදෙන විදිහට මම නිර්මාණය කරගන්නවා. ඔන්නෝම හැඩයක් එනවා. ඒක ලස්සනට අඳින්න තව. කොගෙම දිග වෙනසක් නැහැ. මේ පහළට යනවා. ඊළඟ අවස්ථාවට. හරි. ඊළඟ අවස්ථාවේදී මොකද වෙන්නේ? නැවත මොකද්ද ඇති වෙන්නේ? දෙපැත්තේ ඇති වෙනවා. දෙපැත්තේ ඇති වෙන්නේ කාවද? මේ වගේ ප්‍රස්පන්ද දෙකක්. එතකොට කොහොමද එන්නේ හැඩතලේ? මේ වගේ පටන් ගත්තොත්
ඔන්න ඔහොම අවස්ථාවක් ලැබෙනවා. හරි. අපිට මේගොල්ලන්ට ප්‍රසංවාද උපරිතාන ලියන්න පුළුවන්. මේ තියෙන පළමු මූලිකය මෙයාගේ අපිට ගන්න පුළුවන් ලැම්ඩා බෙදීම 4 අය ඉන්නේ. 4 අය දෙන්නෙක් ඉන්නවා. ලැම්ඩා බෙදීම 4 වතාවක් 2යි. මේක සමාන වෙනවා මේල් දිගට. ඊට පස්සේ ගත්තොත් දැන් මේක මෙහෙම ගත්තා. ඒකට අපිට ගත්තේ ලැම්ඩා සමානයි 4l බෙදීම 2. හරි. එතකොට එයාගේ එන්නේ කීවෙනි ප්‍රසංවාදයේද? පළමු ප්‍රසංවාදය එනවා. මූලික අවස්ථාවට පළමු ප්‍රසංවාදය එනවා. හරි. තප්පරයක් දෙන්න. රවින්දුලට විලෝචනලට කරන්ට් ගිහිල්ලා කිව්වා. මාර වැඩේ. කරන්න දෙයක් නැහැ. අපි කරයන් වැඩේ. කීයටද දන්නේ නැහනේ. හරි. ඉක්මනට આવොත් හොඳයි. බලමු පළමු ප්‍රසංවාදය අපිට ගන්න පුළුවන්. මෙයාගේ සංඛ්‍යාතය අපිට හොයන්න ඕනේ. ඉතින් සංඛ්‍යාතය හොයන්න අපි කොහොමද ගන්න? කලින් විදිහම තමයි මෙතෙන් දෙත් අනුගමනය කරන්නේ. v සමානයි f ලැම්ඩා දානවා. v සමාන f ලැම්ඩා දානවා. එතනින් අපිට එනවා f උක්ත කරගන්නවා f not සමාන v යට ලැම්ඩා. f සමාන v යට ලැම්ඩා. මෙතනින් අපිට ගත්ත හැකි f not සමානයි 2යි v යට ලැම්ඩා. 2යි v යට 4යි l. ඒ 2යි v යට 4යි l වෙන්නේ මේ ලැම්ඩා කියන එක්කෙනාගේ අගේ ආදේශ කරනවා. ලැම්ඩා කියන එක්කෙනාගේ අගේ වෙන්නේ 4යි l බෙදීම 2යි. 4l යට කෑල්ල මෙතන ඉන්නවා. 2 උඩට එනවා. මම එක පියවරෙන් එක ලිව්වා. හරි. මොකද අපි ඒක කලිනුත් කරලා තියෙන සම්බන්ධයක් අරන් තියෙන සම්බන්ධයක් පිට කලිනුත් ඒ විදිහට ගත්තා. ඒ නිසා අපි කොහොම ගන්නවා එකපාර. ඊට පස්සේ මෙයාගේ පළමු පරිතාණය එනවා. ඊළඟ අවස්ථාවේ පළමු පරිතාණය පළමු පරිතාණය එනවා කොහමද? ලැම්ඩා බෙදීම 4 ඒ වගේ කීයක්ද කියලා බලන්න ඕනේ. මෙතන ලැම්ඩා බෙදීම 4 අය 1යි 2යි 3යි 4ක් ඉන්නවා. ලැම්ඩා බෙදීම 4 අය 4 දෙනෙක් ඉන්නවා. ඒක සමාන වෙනවා l. ලැම්ඩා සමානයි 4යි l යට 4. හරි. ඒක තමයි පළමු පරිතාන අවස්ථාව. මෙයා කීවෙනි ප්‍රසංවාදය වෙනවද කියලා බලමු අපි. කීවෙනි ප්‍රසංවාදයද වෙන්නේ කියලා බලමු අපි. ඒක ලබා ගන්න අපි මොකද කරන්නේ?
කීවෙනි ප්‍රසංවාදී කියලා හොයන්න අපි පොඩ්ඩක් මෙයාව සුළු කළා බල්ලම ගම්මු කීයද එන්නේ කියලා. එතකොට අපි ගම්මු f0 එනවා v at lambdම තමයි. එහෙනම් f0 අපිට ගත්ත හැකි. lambda එන්නේ 4l බෙදීම 4යි. 4l බෙදීම 4යි උඩ v. ඉතින් මේක අපිට කදාගත්ත හැකි දෙකට දෙවතාවක් 2v යට 4යි. එහෙනම් මේ කීයද ඇවිල්ලා තියෙන්නේ? එකට පස්සේ ඇවිල්ලා තියෙන්නේ එහෙනම් දෙවන ප්‍රසංවාදය. දෙවන ප්‍රසංවාදය. හේතුව තමයි පළවෙනි එක්කෙනා වගේ මෙයා සංඛ්‍යාතයේ දෙගුණයක් වෙනවා. හරි f එනවා අපිට 2යි f0. 2යි v බෙදීම 4යි l වගේ දෙගුණයක්. ඊට පස්සේ අපි ගත්තොත් තුන්වන උපරිතාණය ඊට තුන්වන උපරිතාණය ගන්නවා. ඒ කියනව කොහමද? ලැම්ඩා බෙදීම 4 වතාවක් 1යි 2යි 3යි 4යි 5යි 6ක්. එහෙමනම් එයා ලැබෙනවා 4යි l sorry l. එතකොට එනවා අපිට ලැම්ඩා සමානයි 4යි l බෙදීම 6. ඔය විදිහට ලැබෙනවා එක කවුද කියලා බලමු. කීවෙනි ප්‍රසංවාදී කියලා බලමු. f අගේ හොයලා f සමානයි v යට ලැම්ඩා. එහෙමනම් v වෙනස් වෙන්නේ නැහැ. ලැම්ඩා එනවා v යට 4යි l උඩ 6ක් එනවා. දැන් කොහොමද එන්නේ? 6 ලිව්ව හැකි දෙවරක් 3 කියලා. එහෙනම් මම 3 වතාවක් 2 කියලා ඔහම ලියා ගන්නවා. ඒක වතාවක් v යට 4යි l. එහෙමනම් කවුද මේ ඇවිල්ලා තියෙන්නේ? පළමු එක්කෙනා වගේ 3 ගුණයක්. ඒ කියන්නේ තුන්වන ප්‍රසංවාදය. තුන්වන ඒකේ අගේ එනවා අපිට 3යි f0. 3යි f0 කියලා අපිට අගේ ගන්න පුළුවන්. හරි. මේ සෙට් එක දාගමු. ලියා ගන්න පොඩි දත්තයක් විදියට දෙකලවරම සංයුත් විවෘත නලවල දෙකලවරම විවෘත නලවල දෙපස නලයේ දෙපස සෑම විටම මොකක්ද ඇති වෙන්නේ? ප්‍රස්පන්දයක් ඇති වේ. සෑම විටම ප්‍රස්පන්දයක් ඇති වේ. මේක ඇඳලා දාගන්න ඔක්කොම මේ බෝඩ් එකේ තියෙන. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ඉක්මනට.